චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සත්තම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කරුණික පින්වතුනි ශානක මහත්මයාණන් ඉනෝකනෝනත් විතුනි දුව අනෙත් පුතුණුවන් මේ පවුලේ සිව් දෙනා එකතු වෙලා පවුලට හිතයිසි යහළුවන් මිත්‍රයින් කඳපාගෙන විශේෂයෙන් නෝනාගේ සහෝදරයා මේ උතුම්පින් කටයුත්තට සහභාගී වෙනවා. ඒ සියලුම දෙනා එක්ක ඉතාම හොඳ පින්කමක් සිද්ධ කරලා නිමාවටපත් වෙන අවස්ථාවේ ටික වෙලාවක් ශ්‍රී සද්ධර්ම ශ්‍රවණය කරන්න තමයි සිදුවන්නේ. පින්කමේ මුඛ්‍ය ආරමුණ අපේ ශානක මහත්මයාගේ ආදරණීය තාත්තා සුනිල් වැහිහේන අප්‍රාණන්ට පින් අනුමෝදනා කිරීම. ඊට අමතරව එතුමාගේ ජීවත්ව ඉන්න මව්ට ඉනෝකනෝනගේ අම්මා තාත්තා දෙදෙනාටම මේ පින්කමට උදේ ඉඳලා මහන්සි වෙලා ගොඩාක් කැපවීමෙන් උදව් කරපු කල්යාණ මිතුරියන් හැම දෙනාටම ඒ පවුල්වල අයට ආශිර්වාද කිරීම මේ උතුම් පුණ්‍ය කටයුත්තේ අරමුණු අතර සඳහන් කරලා තිබෙනවා. මම කැමතියි මේ දේශනාවේ ආරම්භයේදී පුංචි දැනුමක් කිරීමක් ඔබට කරන්න. ඔබ පන්සිල් ගන්න වෙලාවේ මට සමහර ඇහුණා මෙහෙම. අර ස්වාමීන් වහන්සේ ඉස්සරණ සමාදන් කරවීම සරණාගමනයේ නිමා කරාම වාක්‍යයක් දේශනා කරනවානේ. ඉස්සරණ ගමනං සම්පූර්ණං නැත්නම් සරණාගමනං සම්පූර්ණං කියලා. එතකොට ඒකට මට ඔයත්න්ගේ පැත්තෙන් ඇහුණු පිළිතුර තමයි අහං බන්තේ කියන්නේ. අහං කියන්නේ පාලියෙන් මම, බන්තේ කියන්නේ ස්වාමීන්. එතකොට ඒක තේරුමක් නැති වාක්‍යයක්. ඔබ ස්වාමීන් වහන්සේ කෙනෙක් තිසරණ ගමනං සම්පූර්ණං කියලා දේශනා කරොත් ඔබේ පැත්තෙන් දෙන්න ඕන පිළිතුර තමයි ආම බන්තේ. ආම බන්තේ. ආම කියන්නේ එහෙමයි. එසේ බන්තේ ස්වාමීන්. අර හාමුදුරුවෝ දැනුම් දෙන්නේ තිසරණ ගමනං සම්පූර්ණ නැත්නම් සරණා ගමනං සම්පූර්ණ. සරණාගමනය සම්පූර්ණයි. දැන් ඔබ බුද්ධ රත්නයේ සරණ ගියා, ධම්ම රත්නයේ සරණ ගියා, සංඝ රත්නයේ සරණ ගියා. පළමුව, දෙවෙනුව, තුන්වෙනුව. දැන් ඔබ උපාසක භාවයටපත් වෙලා. උපාසිකා භාවයටපත් වෙලා. එතකොට ඒ නිසා සරණාගමනය සම්පූර්ණයි. එතකොට ඔබ කියන්න ඕන දේ තමයි ආමබන්තේ. එහෙමයි. ඊළඟට සායනාංශේ සිල් දේශනා කරනවා. ආනාතිපාතා වේරමණී, අදින්නාදානා වේරමණී මේම සිල් දේශනා. එතකොට ඔබ ඒ සමාදන් වෙනවා. අවසාන වශයෙන් සායනාංශේ නැවත දැනුවත් කිරීමක් කරනවා. තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්කිතං කତ୍වා අපමාදේන සම්පාදේත. මේ තිසරණ සහිත පංචශීලය මනං කොට ආරක්ෂා කරන්න කියලා මට සිල්ලුට විදිහට කියන. හැබැයි මහා ප්‍රාණතයන් නිසා ඒක තියෙන්නේ කරව කියලා තමයි කියන්නේ.
ඥානෙ තියෙන්නේ. එතකොට ඔබ ඒකට පිළිතුරු දෙන්න ඕනි ආම බන්තේ. එහෙමයි ස්වාමී. ඒක ඔබට යම් කිසි ආකාරයකට ඇහිච්ච විදියටනේ උත්තර දෙන්නේ. එතකොට අපි ගම්වල ලංකාවේ පන්සල් වල ඉන්නකොට ඒ පිළිතුරු වැඩිපුර හයියෙන් කියන කෙනා වැරදිට කිව්වනම් අපි ගොඩක් වෙලාවට ඒව මතක් ඉඳලා අපිත් ඒව කියනවා මිසක අපි මේ පාලි වචන වල අර්ථ ගිහියෝ දන්නේ නැහැ. ඒ හින්දා තමයි ඔබට ඒක මම මේ දේශනාව ආරම්භයේදී මතක් කරලා දෙන්න ඕනේ කියලා හිතුනේ. මොකද මට ඇහුණා කීප දෙනෙක් අහම්බන්තේ කියන වැකිලි කියනවා. ඒක වැරදි. අහම්බන්තේ නම් මම ස්වාමීනි, ආමබන්තේ නම් එහෙමයි ස්වාමී. එතකොට ඔබට පැහැදිලි මොකක්ද කියන්නේ. හරි. ඔබත් එක්ක මේ සිත කෙරෙන දහම් කතාවේ තථාගතයන් වහන්සේ දේශනා කරපු ආර්ය ධනය පිළිබඳව සාකච්ඡාවක් කරන්න අප කල්පනා කළා. තථාගතයන් වහන්සේගෙන් අපට ලැබෙන දායාදය, තථාගත ශ්‍රාවකයෙකුට ලැබෙන ධනය, ඒ ධර්ම විනය ඉක්මෙද්දී එය සප්ත ආර්ය ධනය කියලා දේශනා කරලා තිබෙනවා. විත්තත ධන සූත්‍රය, සූත්‍ර ගණනාවක් ආර්ය ධනය ගැන විස්තර තියෙනවා. ඒ පළමුවෙන්ම පෙන්වන්නේ ශ්‍රද්ධා ධනං කියන එක. ශ්‍රද්ධාව තමයි ධනයක් විදිහට. මෙතන ශ්‍රද්ධාව කියුවේ බුද්ධෙක් වල විශ්වාසය කියන අර්ථයම නෙමෙයි ඇත්තට. මේ ශ්‍රද්ධාව කියලා කියන්නේ පැහැදීම කියන අර්ථය. ඒ කියන්නේ සද්ධා ජහතු උපසංකමති කියන්නේ මේ ශාස්ත්‍රයට එළඹෙන්නෙම මේ පැහැදීමක්. පැහැදීමක් ඇතුළේ තමයි එන්නේ. ඒ පැහැදීම අපට එන්නේ හැබැයි අවබෝධය ඇසුරු. දැන් තථාගතයන් වහන්සේ මුලින්ම ධර්මය දේශනා කරද්දී කවුරුත් ශ්‍රද්ධාවන්තයෝ හිටියේ නෑනේ. දැන් අපි නම් බණ කියන්නේම ඒ මාර්ගයට එළඹිච්ච අයට. හැබැයි තථාගතයන් වහන්සේ පළමුවෙන්ම පස්වක තාපසතුමන්ලට බණ කියද්දිවත් ඒගොල්ලොවත් තථාගතයන් වහන්සේ කෙරෙහි පැහැදීමක හිටපු අය නෙමෙයි. ඒගොල්ලෝ තථාගතයන් වහන්සේ වැඩම කරනකොට ප්‍රතික්ෂේප කරන්නේ. හැබැයි අර රාජකමට සැලකුවා මිසක රාජකුමාරයෙක් නිසා උන්වහන්සේගේ බුද්ධත්වයට විශ්වාස කරන්නේ නැහැ. දැන් ඒ පිරිසට භාග්‍යවතුන් වහන්සේ තමන් අවබෝධ කරගත්ත ධර්මය දේශනා කරනකොට තමයි කිව්වේ අපි ඔබ වහන්සේ සරණ යනවා. ඔබ වහන්සේ සරණ යනවා. බොහෝ වෙලාවට අපිට පේනවා තථාගතයන් වහන්සේ හමුවට පළමුවෙන් එන කෙනෙක් ඉස්සෙල්ලම කියන්නේ මම ඔබ වහන්සේට පැහැදුනා කියලා. ඒ හැමෝම දේශනාව අවසානයේදී තමයි නිකුජ්ජිතං වා උක්කුජ්ජේය පටිච්චන්නං වා විවරේය නේ. ඒ කියන්නේ යටිකුරු කරලා තිබිච්ච වාජනයක් කුඩුකුරු කරා වගේ හරිම ලස්සනයි වහලා තිබිච්ච දෙයක් විවෘත කරා වගේ අඳුරේ හිටපු කෙනෙකුට පහනක් දැල්ලුවා වගේ හරිම නිවැරදි නිර්වුල් මට අවබෝධ වුණා මම ඔබ වහන්සේගේ ශ්‍රාවක භාවයට පත් වෙනවා. එතකොට ඒ ශ්‍රද්ධාව අපේ ශාසනයේ ඇති වුණේම අවබෝධයක්. ඒ ධර්මය ඉගෙන ගන්නවා, ධර්මය ඉගෙන ගන්නකොට හිත තුළ දැනුමක්, අවබෝධයක්, නුවණක් පහළ වෙනවා. ඒ ඇතුලේ පහදිනවා. තථාගතයන් වහන්සේට. ඒ ධර්මයට, ඒ තථාගත ධර්මයේ පුහුණු වෙන ස්වාමීන් වහන්සේට, හෝ පුහුණු කරලා නිමා කරලා ඉන්න ස්වාමීන් වහන්සේට, මහා සංඝයාට. ඒ ධනය නැතුව අපට මේ උතුම් මාර්ගය තුල ගමන් කරන්න බෑ. මග වියදමේ පළවෙනිම එක තමයි නිවන් අවබෝධය කරා යන කෙනෙකුට රැස් කරගත යුතු මග වියදම් වල අංක එක තමයි ශ්‍රද්ධාවත් එක. මම ඔයත්තන් තුලින් ඒක හොඳට දැක්කා මේ දාණය දෙනකොට කොච්චර ඒකට මේ රටේ හැම ගෙදරකටම ගියාම පෙනිච්ච විශේෂ දෙයක් තමයි හරිම ශ්‍රද්ධාවෙන් ඒව සූදානම්.
දැන් අපිට නම් ලංකාවේදී මේ ලංකාවේ කෑම දැකලම ඒක මහ ලොකු දෙයක් නෙමෙයි. නමුත් ඔබ මේ රටේදී ඒ කෑම හදන්න ගොඩක් මහන්සි වෙන්න ඕන. උපකරණ හොයන්නත්, ඒ දාන ඒකට අදාළ ද්‍රව්‍ය හොයන්නත්, ඒවා ඒ විදිහට නිෂ්පාදනය කරන්න ගොඩාක් කැප වෙන්න. ඇත්තටම කිව්වොත් ඒ කියන්නේ ඔබලාගේ පැත්තෙන් ගත්තොත් ඒ සූදානම් කරන දානය මේ රටේදී දෙන්න පුළුවන් ඉහළම විදියනේ. ඉහළම විදිය. එතකොට ඒ බුදුහාමුදුරුවෝ කෙරේ තියෙන පැහැදීම නිසා ඔබලා ඒක කරා. සද්ධර්මයේ පිළිබඳව අවබෝධයෙන් කර්මඵලය පිළිබඳව විශ්වාසයක් ඇති වෙලා මේ දානය සකසලා දුන්නාම ආනිසංස බලවත් ලැබෙනවා කියන ඒ විශ්වාසයෙන් හින්දා ඒවනේ ආසන පැනවීම ඉඳලා පුදුම කැපවීමකින් ඒක හිතලා කල්පනා කරලා නේ මම බැලුවා මේ ආසන පනවල තියෙන ඒ දාපු ඇතිරිල්ල කඩන් වැටෙන්නේ නැති වෙන වෙනම කවර එකක් වගේ හදලා ඒ හිත කරපුව ඔක්කොමනේ එතකොට ඒ හැම එකක්ම හිත ඒක කරන්ට නම් ලොකු පැහැදීමක් තියෙනවා කරන්නන් වල කරන වැඩක් වගේ නෙමෙයි මේක. එතකොට ඒ නිසා ඔබ දැනට තිසරණය ගැන හොඳ පැහැදීමක් ශ්‍රද්ධාවක් තියෙන පිරිසක් නේ දරුවන්ගේ ඒ ගුණය අපි දකිනවානේ. මේ දරුවන්ට ලොකු අවබෝධයක් නැතත් අම්මා තාත්තා කරන ක්‍රියාවන් දිහා බලලා ඒවට බොහොම හොඳින් මම දැක්ක දුව පුතා ඒගොල්ලෝ මේ අපේ චූටි පුතාලා දෝලා බොහොම හොඳට ඒකට සම්බන්ධ වෙන එක අපිට විශාල සතුටක් ඒ ළමයි එහෙම කැමැත්තෙන් ඕනකමින් Tamanට තේරුණත් නැතත් මේ අපේ ධර්ම වෙනුවෙන් කරන දෙයක් කියලා ඒක සහභාගී වෙන විදිය අපගේ පැහැදීමට සතුටට කාරණයක්. ඒක හොඳ දෙයක්. දරුවෝ ශ්‍රද්ධාවේ පිටවට. ඇත්තටම හොඳ ශ්‍රද්ධාවක් අප තුළ බිහි වුණා කියන කේ අදහස තමයි සම්මා දිට්ඨිය ඇති වුණා. නිවැරදි ශ්‍රද්ධාවක් අප තුළ නිර්මාණය වෙනවා යනු සම්මා දිට්ඨිය අප තුළ පහළ වීම. යටත් පිරිසෙන් පිනපව ගැනවත් කුසලයේ අකුසලයේ ගැන කරන කර්මවල විපාක තියෙනවා කියන එක ගැන හරි අප තුළ විශ්වාසයක් තහවුරු වීම පැහැදිලිවක් ඇතිවීම තමයි ඒ ශ්‍රද්ධාව තහවුරු වෙනවා කියන්නේ. ඒ දාණය ඕන. නිවන් දකින්න යන ගමනට අත්‍යවශ්‍යයි. සාමාන්‍ය ජීවිතයට ඉතින් එකිනෙකා ගැන පැහැදීමක් නැතුව අවබෝධයෙන් ඇති කරගත්ත හොඳ ගෘහස්ත ජීවිතයක් ගෙවන එක දුෂ්කරයි. හොඳ ගෘහ ජීවිතයක් ගෙවන්න නම් එකිනෙකා ගැන අවබෝධයෙන් පැහැදීමක් ඇති වෙනවා. ඇත්තටම අවබෝධ වෙනකොට පැහැදීම ඉබේ එනවා ඇති කරන දෙයක් නෑ. නේ? කෙනෙක්ව අපිට තේරෙන්න කෙනෙකුගේ දර්ශනය මොකක්ද කියලා දැක්ම මොකක්ද කියලා එයාගේ ප්‍රතිපත්ති මොනවද කියලා අපිට පැහැදිලි වෙන අපිට පැහැදෙනවා. ඒකට කවුරුත් කියන්න ඕනෙත් නෑ පැහැදින්න කියලා. ඒක බිරිඳ ගැන වුණත්, සැමියා ගැන වුණත්, දරුවෝ ගැන වුණත් මේ පැහැදීම නැතුව යන්න බෑ ඉස්සරහට. ඒකනේ තථාගතයන් වහන්සේ අර විවාහකයින්ට කිව්වේ ඒගොල්ලෝ විවාහ වෙනකොට සහ විවාහ වුණාට පස්සේ අඛණ්ඩව පවත්ව ගන්න ඕනි දෙයක් ලෙස සමශ්‍රද්ධා කියන ශ්‍රද්ධාව කියන චෛතසිකය ඒකට ජීවත් වෙන අය විශ්වාස කියන චෛතසිකය අඛණ්ඩව පවත්ව ගන්න. ඒක පවත්ව ගත්තොත් ඒගොල්ලන්ට ඒ සාර්ථකත්වය කරා යන්න ලේසි. එතනින් ආධ්‍යාත්මිකව එකිනෙකා කෙරෙහි තියෙන පැහැදීම. දෙදෙනාම තුනුරුවන් පිළිබඳව තියෙන පැහැදීම නේ ගැටෙන්න නැති වෙනවා. අනිත් එක අපිව මේ නිවැරදි කිරීමේ ශක්තියක් එනවනේ අපේ රංචුව ඇතුලේ ඉන්න ඔක්කොටම තියෙන එකම විශ්වාසයක්. ඒ කියන්නේ අපේ සමූහය ඇතුලේ ඉන්න ඔක්කොටම තියෙන්නේ පව ගැන එකම විශ්වාසයක්. පින ගැන එකම විශ්වාසයක්. එතකොට විශ්වාසය සමාන වුණාම අපි වැරද්දක් කරන වෙලාවට සමහරවිට විශ්වාසය තිබුණාට අපි වැරදි කරනවා. අපි වැරද්දක් කරන වෙලාවට අපේ රංචුවේ ඉන්න කෙනාට අපව නිවැරදි කිරීමේ පෞරුෂයක් හදනවා. එයාගේ විශ්වාසය මගේ විශ්වාසය එකක්.
එතකොට එයාගෙන් වැරද්දක් වෙනකොට මට එයා නිවැරදි කරන්නත් පුළුවන්. මගෙන් වැරද්දක් වෙනකොට එයාට පුළුවන් මාව නිවැරදි කරන්න. ඒකයි සමශ්‍රද්ධා තියෙන අය එකට ජීවත් වීමේ අර්ථවත්. නැත්නම් එක්කෙනෙක් විශ්වාස කරනවා පව් තියෙනවා කියලා අනිත් එක්කෙනා විශ්වාස කරනවා පව් නැහැ කියලා. එකිනෙකා නිවැරදි කරන්න යන්න බෑනේ. නිවැරදි කරන්න ගියපු ගමන් පටන් ගන්න මොකද ගැටුමක් නේ. මගේ විශ්වාසයට ඔයා ඇඟිලි ගහන්නේ. ඒකනේ සමශ්‍රද්ධා තියෙන අය එකට ජීවත් වෙන්න තීරණය කරන්න ඕන. එක්ක ජීවත් වෙන්න තීරණය කරාට පස්සේ ඒ විදිහ එකක් හදා ගන්න ඕන. නැත්නම් හැමදාම ඒ වගේව මත ගැටුම් හිතෙනවා. ඉතින් කොයිනේ කහන්න පුළුවන්. එතකොට විසම ශ්‍රද්ධා තියෙන අයට එකට ඉන්නම බැරිද කියලා පුළුවන් ගරු කරන්න ඕනේ. බරපතල ලෙස ගරු කරන්න ඕනේ. හරි ඔයාගේ විශ්වාසයට මම ගරු කරනවා. ලේසි නෑනේ මිනිහෙකුට අනුන්ගේ විශ්වාසයකට ගරු කරනවා කියන එක. වෙන කෙනෙක් දරන ආගමික අදහසකට එක ගෙදර ඉඳන් ජීවිත කාලේ පුරාම ගරු කිරිල්ල කියන එක දේසි පාසු වැඩක් නෙවෙයි. අන්තිමටම ඇදලා අරන් එතනින් තමයි රණ්ඩු වෙන්නේ. ඒ හින්දා හරි පරිසම් වෙන්න ඕනේ. අර තෝරා ගැනීමේදීම සමාන විශ්වාසයක් පිළිපදින අය අදහන අය එකට ජීවත් වෙන්න හදාගන්න. එහෙම බැරි වෙලා හරි නිකන් හරි ශ්‍රද්ධා දෙකක් තියෙන එකට આવුත්. දේවවාදී ආගමික විශ්වාසයක් තියෙන අයගේ ශ්‍රද්ධාවයි අපේ ශ්‍රද්ධාවයි දෙකක් නේ. ඒක දෙකක් එකක් නේ. කවදාකවත් ලෝක අනිත් ආගම් සහ බුදුදහම එකක් වෙන්නේ. ඒක ලක්ෂ වාරයක් මේ නිරීක්ෂණය කර බැලුවත් මම කියන්නේ එක දෙකක් කියලා. මූලික රාමු පේන්න පුළුවන් අනිත් ආගමක තියෙන ලක්ෂණ මේකේ තියෙනවා කියලා. නමුත් චතුරාර්ය සත්‍ය පටිච්ච සමුප්පාදය නිර්වාණය වගේ දේවල් ඒ ධර්මයන්හි සාකච්ඡා කළා නෑ නේද ඇත්තටම. ඒගොල්ලෝ නවාතැන් දෙකක් නේ කියන්නේ අන්තිමටම. එක්කෝ හෙවන් එකේ නවති එක්කෝ හෙල් එකේ නවති. අපේ ධර්මයේ කතා කරන්නේ ඊට වඩා ගොඩක් එහා එකක්. ඒ දෙකටම අයිති වෙන්නේ නැති වෙයි කොහොමද? ඒ දෙකටම අයිති නොවෙන්නේ කොහොමද? ඒ නිසා සුගතිය සහ දුගතිය ඉක්මවා යන්නේ කොහොමද? පුඤ්ඤ පාප පහිනත්නේ. පුඤ්ඤ හින්දා සුගතියට යනවා, පාප හින්දා අපායට යනවා. මේ දෙකම ප්‍රහීන වෙන තැන. ඒ දෙකම ගොඩනංවන එක නවත්තන එක. ඒ නිසා අපි අනිත් ආගම්කට ගරු කරන්න. පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ. තමන්ගේ ජීවිත යාත්‍රාවේදී තමන් නිවන අරමුණු කරගත්තු අය නම් ඒකට සමාන විශ්වාසයක් සහිත අය එක්ක වැඩ කරගෙන යන්න. මොකද නැතුණාම අපිව ශක්තිමත් කරන්න, අපව පෝෂණය කරන්න අනිත් අයට බැරි වෙනවා. කල්‍යාණ මිතුරියක් වෙන්න පුළුවන් සම ශ්‍රද්ධාව වුණා. ලේසි. කියන්න හේතු තියෙනවනේ පෙන්නලා දෙන්න. එක පළවෙනි ධනෙ. දෙවෙනි ධනෙ තමයි සීල ධන. සත්ත ධන සීල ධන. කායිකවත් වාචසිකවත් මානසිකවත් පුළුවන් තරම් නිවැරදි ක්‍රියා කරන්න. පුළුවන් උපරිමයෙන් නිවැරදි ක්‍රියා කරන්න. ඒක දස අකුසල නිවැරදි. ප්‍රාණඝාතයෙන් වැළකුණොත්, සොරකමින් වැළකුණොත්, වැරදි කාම සේවනයෙන් වැළකුණොත් අපි කායිකව නිවැරදි. බොරු කීමෙන් වැළකුණොත්, පරුස වචන කීමෙන් වැළකුණොත්, හිස් වචන කීමෙන් වැළකුණොත්, කේලම් කීමෙන් වැළකුණොත් අපි වාචසිකව නිවැරදි. වචනෙන් නිවැරදි. අනුන්ගේ දෙයටත් ලොල් වෙන, ආස වෙන, ඒ දැඩි ලෝභයෙන් අපි නිදහස් වුණොත්, අපේ මනස නිදහස් කරගත්තොත්, අනුන් නැසේවා කියලා හිතන දරුණු හිංසාකාරී ව්‍යාපාද චෛතසිකයෙන් නිදහස් වුණොත්, කර්මය කර්මඵලයවත් නැත කියලා හිතන මිත්‍යා දෘෂ්ටියෙන් අපි ගැලවුණොත්, අන්න අපි මානසිකවත් නිවැරදි. අවිජ්ජා ව්‍යාපාද මිච්ඡාදිට්ඨි. ඒ කියන මානසික අකුසල් තුනේ. මේ විදිහට දස අකුසලයෙන් බෞද්ධයෙක් වන ඔබ වැළකී සිටියොත් ඔබ ධනවත් එක්ක. ඒ ධනය දස අකුසලයෙන් වැළකීච්ච කෙනාට මේ ලෝකෙදිම ඒ ධනවත්කමේ ඵලය භුක්ති විඳින්න ලැබෙනවා. ඕන කෙනෙක් ඉස්සරහට බය නැතුව යනවා. දස අකුසල් කරන්නේ නැති කෙනාට
ලැබෙන පළවෙනිම ආනිසංසය තමයි නිර්භයකමනේ. නිර්භයයි. හේතුව හංගන්න දේවල් නැහැ. හංගන්න දේවල් නැහැ. හංගන්න දේවල් නැති නිසා නිර්භයයි. එලි වෙයි කියලා සැලෙන්න දේවල්, කැති ගන්න දේවල් නැති නිසා එයා බොහොම ලොකු පෞරුෂයක් එයාට නිර්මාණය වෙනවා. කියන්නේ අපි මුකුත් හොර නැත්තම් අයි බය. උතුම් සන්තෝෂකින් එයාට ජීවිතේ ගෙනියන්න පුළුවන්. මේ ලෝකෙදිම ලැබෙන ආනිසංසය. ඊළඟට ගත්තාම එයාගේ කීර්තිය පැතිරෙන්න පටන් ගන්නවා. දස කුසලයෙන් වැළකීලා ඉන්න කෙනාගේ කීර්තිය පැතිරෙනවා. එයා සීලවන්තයෙක් බව කාලයක් පරීක්ෂා කරලා මිනිස්සු පිළිගන්නවා. දැන් බලන්න අදටත් අපි තථාගතයන් වහන්සේට වන්දනා කරන පළවෙනිම හේතුව රහසින්වත් පවුනකට. රහසින්වත් පවුනකට. තථාගතයන් වහන්සේගේ සීලයනේ පළවෙනියටම අපි සලකන්නේ. දෙවැනියටනේ උන්වහන්සේගේ අවබෝධයට වන්දනා කරන්නේ. භාග්‍යවතුන් වහන්සේම උන්වහන්සේ අඳුන්වලා දෙද්දී කරපු ප්‍රකාශනයක්නේ මේ අරහං සම්මා සම්බුද්ධ විද්‍යාචරණ සම්පන්න සුගත ලෝකවිද නේද? ලෝකවිදු මේ ගුණ නමය තථාගතයන් වහන්සේම දේශනා කරන්නේ බුදු රජාණන් වහන්සේ නමක් තුළ පවතින උතුම් ගුණ කියලා. ඊට පස්සේ මිනිස්සු ඒ ගුණ අඳුනගෙන ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ කියලා මේ විදිහට ඒ භාග්‍යවතුන් වහන්සේ අරහන්නේ සම්මා සම්බුද්ධය කියලා මිනිස්සු අතර පැතිරෙනවා. හැබැයි බුදු ගුණ තථාගතයන් වහන්සේ විසින්ම තථාගත වරුගාව තිබෙන උතුම් ගුණ ලෙස පෙන්වන. එතකොට පළවෙනියට මුනාසේගේ සීලය නේ. රහසින්වත් පව් කරලා නැහැ. රහසින්වත් පව් කරන මූලයන් ටික උන්වහන්සේ නැති කරලා දාලා. ඒ කියන්නේ සියලු කෙලෙසුන් නසලා තියෙනවා. ඒ නිසා තථාගතයන් වහන්සේ අරහන්නේ. ඒ නිසා අරහන්. එතකොට විවෘත නිවැරදි පුතුම සනසිලි සහගත ජීවිතයක් උන්වහන්සේ අත්විඳ කෙනෙක්. කවුරු චෝදනා කරත් ඒ නිවැරදි එක්කෙනාට මොන චෝදනාව සමාජයෙන් එල්ල වුණත් හිතේ අසහනයක් තැති ගැනීමක් නැහැ. මොකද තමන් දන්නවා තමන් නිවැරදි. තමන් දන්නවා තමන් නිවැරදි. ඒ නිසා පුළුවන් උපරිමයෙන් නිවන් දකින්න හිත නැත්තෝ සීලය සම්පූර්ණ කරගන්න. දැන් ශික්ෂාපදයක් කැඩුනා, ශික්ෂාපද දෙක තුනක් කැඩුනා කියලා කලබල වෙන්න එපා. ආයෙත් සමාදන්නේ මේකේ වැරද්දක් නැහැ. මොකද ශික්ෂාපද කියන ඒවා තථාගත ධර්මයේ වෘත්ත නෙවෙයි. කෙනෙක්ගේ අතින් ශික්ෂාව දුර්වල වෙන්න පුළුවන්. හැබැයි හිල් කොට ගන්න එපා ඒක. කමන්නේ කොච්චර හරි කැඩුනත් ඕක සමාදන් වෙන්න පුළුවන් කියලා. එහෙම ලිහිල් කොට ගන්න එපා. හැබැයි කැඩුනොතින් ඒක ආයති සංවරයේ පිටන්න පුළුවන්. නැවත ඒ අවබෝධ කරගෙන ඒ පිළිබඳව අවබෝධ වුණා කියන පසුතැවුණා කියන එක. ඒ පිළිබඳව දැනුවත් වුණා. ඒ පිළිබඳව වටහා ගත්තා මේක වැරදි මගේ අතින් වෙච්ච එක. ඊට පස්සේ ආයෙත් සමාදන් වෙනවා. මොකද වැදගත්ම කාරණේ මම දකින්නේ දැන් 10ම රැක ගන්න බැරි කෙනෙක් ඉන්න පුළුවන්. පහම රැක ගන්න බැරි කෙනෙක් ඉන්න පුළුවන්. එයා අඩුම එක සිල්පදයක් හරි රකින්නවා කියන එකට මම ඒක අගය කරනවා. ඒ හේතුව තමයි අගය කරන්න එයා සිල් විශ්වාස කරනවා. එකක් හරි රකින්නවා කියන්නේ කවුරු හරි කෙනෙක් ඒකේ අදහස තමයි එයා සීලය කියලා එකක් පිළිගන්නවා. සීලය කියලා එකක් විශ්වාස කරනවා නේ. ඒ කියන්නේ යාට ශ්‍රද්ධාව තියෙනවා. විචිකිච්ඡා දුර වෙනකොට නේ ශ්‍රද්ධාව උපදිනකොට අපිට උපදවා ගන්නට කියපු විදියක් තියෙනවානේ. භාගවතුන් වහන්සේ ගැන, ධර්මයේ ගැන, ආර්ය මහා සංඝරත්නය ගැන, සීලය ගැන, පෙර භවය ගැන, පසු භවය ගැන, පෙර සහ පසු කියන බව දෙකම ගැන පටිච්චසමුප්පාදය ගැන. එතකොට බුද්ධ ආදී අටතන කියලා අපි කියන්නේ ඕකනේ. දැන් එතකොට කවුරු හරි කෙනෙක් තාම ශික්ෂාපද පහම හෝ දස අකුසලයෙන්ම හෝ 10ෙන්ම හෝ වැළකීලා නැති වුණත් එයා එකක් හරි රකින්න වීරිය කරනවා යනු කොහොමද කියලා බැලුවොත් ඇත්තටම එයා හොඳ ශ්‍රද්ධාවන්ත කෙනෙක්. ඇත්තම සීලවන්ත වෙන්න බැහැ. සීලයේ එයා මහා පොහසතෙක් නෙමෙයි.
සීලය සාමාන්‍ය ධනවත් එක්ක. අපේ ශ්‍රද්ධා ධනේ ප්‍රශ්නයක් නැහැ. ශ්‍රද්ධාව හොඳට තියෙන. ඒකයි ආ සිල් රකින්න ඕනි කියලා හිතන්නේ. සිල් රකින්න ඕනි කියලා හිතන්නේ. දැන් සමහරව ඔබ දැකලා ඇති හරි කැමති මේ සීලවන්ත අයට දම් දෙන්න. සීලවන්ත ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්න තැන් කියලා ආරණ්‍ය වගේ දේවල් වලට විශේෂයෙන් දම් දෙන්න. දැන් ඊගොල්ලෝගේ දෙනායක පුද්ගලික ජීවිත හොයලා බැලුවොත් සමහර විට ඉතරටම සීලවන්තව හොයන සල්ලිත් නෙමෙයි. හැබැයි ඒගොල්ලෝ සිල්වතුන්ට දන් දෙනවා. දැන් මම දන්න එක තැනක හිටියා මේ එයා තමයි පොයට සම්පූර්ණයෙන්ම සිල්වත් පිරිසට මේ දෙන්නේ කැම සිල් ගන්න අයට තව කැම දෙන්නේ. දෙනවා 800කට හැම පොයටම දෙනවා ඒක. හැබැයි එයා බාර එකක් කරනවා. එයා බාර එකක් කරනවා අරක්කු බාර එකක් එයා තමයි දෙන්නේ. මට හැමදාම ප්‍රශ්නයක් තිබුණා ඒ කාලේ මම තරුණ කාලේ ඔක දකිද්දී මේ මනුස්සයා බාර එකක් කර දන් දෙන්නේ. මම පස්සේ තේරුම් ගත්ත එක දෙයක් එයා සිල් කඩන එක ගැන සහ මිනිස්සුන්ට සිල් කඩන්න උදව් කරන එක ගැන මම හිතනවා එයා බෞද්ධ මිනිස්සෙක් නිසා එයාට කිල්ටි. එයා මනසින් විඳවනවා. එයා ඒ නිසා සිල්වතුන්ට උදව් කරන්න පෙළඹෙනවා. සිල්ලැත්තෝ කීයකට හරි කමන්නේ මම දාන්න දෙනවා ආමුතුරුනි කියලා එයා කියනවා. මම කල්පනා කරා තාම එයාට ඒ අධාර්මික ව්‍යාපාරයෙන් අයින් වෙලා ආර්ය සීලයට ඉන්න බැරි වෙලා තියෙන එක හැබෑව. හැබැයි අදුම එයා කරන වැඩේ වැරදි කියලාවත් එයා පිළිගන්නවානේ. කොහොමද දෙයක්? ඒක හොඳ දෙයක්. අර කොහොමද දෙයක් නෙමෙයි. ඒක හොඳ දෙයක්. කවදා හරි දවසක કોઈ මිනිස්සු ඕක කරලා. මොකද තමන් වැරද්දක් කරද්දී ඒ වැරද්දක් කරන්නේ කියන දැනුවත්කම ඇතුළේ මිනිහෙකුට පසුතැවිල්ල. එහෙම විශ්වාසයක් ඇතුළේ පසුතැවිල්ල. එහෙම විශ්වාසයක් නැති මනුස්සයට ජීවිතේ පුරා මේක කරන් යන්න පුළුවන්. අපි ගවඝාතකාගාරය පවත්වාගෙන යන කෙනෙකුට එයා ඒක පවක් කියලා පිළිගන්නේ නැත්නම් මරණකම් එයා ඒක කරයි. හැබැයි පවක් මේ කරන්නේ කියලා පිළිගන්න මිනිස්සෙකුට ඒ පිළිගැනීම ඒ විශ්වාසය සීලය ගැන ඇති වෙච්ච ගමන් එයාට යන්න බෑ ඒක දිගට. එයා එතනින් නවතිනවමයි. ඒක අනිවාර්යයි. මොකද හේතුව එයාගේ ඇතුළ හැමදාම එයා කරන දේ සම්බන්ධව දෙගිඩියාවක් ඇති කරනවා. ඒ දෙගිඩියාව ඇති කරවන්න ඕනි මිනිස්සුන්ට. බුදුහරු කරන්නේ ඒක. ඒ කියන්නේ මිනිස්සු කරන දේවල් ගැන මිනිස්සුන්ට නැවත හිතවනවා නේ. ධර්මයේ කියලා තියෙනවා. ඒ හින්දා අපි තාම දස කුසලයෙන්ම වැළකීලා නැහැ කියලා කියෙත්තෝ කලබල වෙන්න ඕනේ නැහැ. දස කුසලයෙන් වැළකීච්ච දවසක් දෙකක් නේද? 10න්ම වැළකීච්ච දවසක් ගෙවන්න පුළුවන්. දවසක් පුළුවන්. අද මේ 10 මොකක්ද? සමහර ටික හිත බැරි වෙනවා. ඒත් ඔබට අපහු ආයෙ දවසක් තිබුණොත් ඔබට එතනට පටන් ගන්න. සන්ධ්‍යායාමේ ඔබ නිදා ගන්න යනකොට තමන්ගේ සීලය මෙනෙහි කරද්දී ආවර්ජනය කරද්දී දවස ගෙවපු ඇටි සමහර විට සතුට වෙන්න පුළුවන්. මම අද සිල්පද 4ක් රැකලා තියෙනවා. මම අද සිල්පද 3ක් රැකලා තියෙනවා. තමන් ආරක්ෂා කරපු සීලය ගැන සන්තෝෂ වෙන්න. තමන් අකුසලයක් කළේ කියන එක ගැන දැනුවත් වෙන්න. හෙට ඒ වලකින්ද වීර්යය කරන්න. එහෙම නැතුව සම්පූර්ණයෙන්ම සීලවන්තකම නැහැ කියලා පසුතැවිල්ලක් විතරක් හදාගත්තොත් විඳවිල්ලක් විතරක් අන්න එතෙන්දී ඔබේ මඟ අඩාල වෙනවා. එහෙම වෙන්න ඕනේ. එක ශික්ෂා පදයක් හරි ආරක්ෂා කරගෙන යන්න ඒක ලොකු අනුග්‍රහයක් වෙයි මේ ලෝකේ බය නැතුව ඉන්න. මරුණට පස්සේ වටිනම දේ තමයි මාර්ගඵල ලැබලා නැති අය සීලවන්තයි නම් එයා සුගතිය උපදින. මාර්ගඵල ලැබපු අය තමයි නියත වශයෙන්ම සුගතිය උපදින්නේ. සෝතාපන්න වුණොත් සුගති භූමිය අතකනේ උපදිනවා කියලා ධර්මයේ තියෙන්නේ. හැබැයි මාර්ගඵල ලැබලා නැත. ඒත් සීලවන්තයි නම් ඒ ධනෙ තිබුණා නම් එයාට හොඳ ආත්ම භාවයක් ලබා ගැනීමේ
හැකියාව තිබෙනවා කියලා තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. ඒ නිසා දෙවෙනි ධනය රැස් කර. ඊගෙදරටත් ඒ ධනවත්කම ඕනේ නේ. ගෘහ ජීවිතයටත් ඒ ධනවත්කම ඕනේ. ගේ ඇතුලේ කරන්න හොඳ නැහැ කියලා පනව ගන්න ඒවා නොකර ඉන්න. කරන්න ඕනේ කියලා පනවගත්තුව කර. ගෘහස්ත ජීවිතේ ඒක ඕනම එකකට පුළුවන්. ගෘහස්ත ජීවිතේ ඔක්කොම සිල් මේ දස කුසල මත පදනම් වෙන්නේ නැහැ. කෑවම පිඟාන තියන්නේ කොතනද කියන එකත් හදා ගන්න පුළුවන් සම්මුතිය. ඒක කවුරුත් තියන්නේ නැහැ. කවුරුත් පිඟාන තියන්න කලින් පිඟාන සර්වියට් එකකින් පිහදාලා තියෙනවා. නේ? සිංක් එක ගාමින් ධම්ම පිහදා ගන්න පුළුවන්. එතකොට ඔබ මේ රැක් එකේ තියන්න ඕනි පිඟාන තියෙන තැන තියන්නේ වේලිච්ච පිඟානක්. ඒක සීලයක්. ඒක මේ නිවන් දකින්න උදව් වෙන සීලයක් නෙවෙයි. ගෙදර කටයුතු පහසු වෙනවා. නැත්තම් තුන් දෙනෙක් ඉන්න තැනක දෙන්නේ පිඟාන පිහදාලා තියෙනවා. එක්කෙනෙක් පිඟාන පිහදාලා තියන්නේ නැති වුණාම එතන වතුර වැටෙනවා. වතුර බේරෙනවා. එතන තව එක්කෙනෙකුට වැඩක් අලුතින් කරදරකාරී වැඩක් නිර්මාණය වෙනවා. මේ වගේ රටවල් වල ජීවත් වෙනකොට ගොඩාක් කාර්ය බහුලයිනේ. හැමෝම කාටත් උදව් වෙන විදිහට ඒ තැනට අදාළ ශික්ෂා ටික රකින්න ඕන. මගතොට යද්දි, කෙතර ඉදිද්දි, ඇඳුම පැළඳුම පාවිච්චි කරද්දි, වැසිකිලි කැසිකිලි පාවිච්චි කර හැම තිස්සෙම එතනට අදාළ නොකර යුතු දේ නොකර ඉන්නත් කළ යුතු දේ කරන්න. ඒක හැබැයි විශේෂ අවස්ථාවක් කාටවත් තියෙන්න බෑ වගේ. කවුරුත් එකම එකට එන්න ඕන. නොකරන එක නොකරන්න ඕනි, කරන එක කවුරුත් කරන්න ඕනි නැත්නම් නම් ප්‍රශ්න තමයි. මේ වගේ කාර්ය බහුල ජීවිතවලදී බෑ. හැමෝම චුටි දුර පුතාලා ගෙතලා හැමෝම මේට ආපු අත්තම්මලා සියලා දක්වා හැමෝම දෙන ඒ එකඟතාවලට එන්න ඕන මේක කරන්න මේක කරන්න. ඒක ලේසි. හරිම ලේසි වෙන. තුන්වෙනි ධනය තමයි හිරි. හිරි කියේ ලැජ්ජා. ලැජ්ජාව හිරි කියන එක ඒ ධර්මය අභ්‍යන්තරිකව උපදින චෛතසිකයක්. ඒක උපදින්නේ අපේ දැනුවත්කමේ ප්‍රමාණය මත. ශ්‍රද්ධය බලවත් වෙනකොට මොකද අපි ශ්‍රද්ධාව ඇති වෙන්නේ අපේ යම්කිසි ආකාරයක සම්මාදිට්ඨිය අප තුළ නිර්මාණය වෙච්ච ඉඳන්. මූලික දැක්මක් තථාගතයන් වහන්සේ ගැන සද්ධර්මය ගැන ආර්යයන් වහන්සේලා ගැන පැහැදීමක් ඇති වෙච්ච හින්දා තමයි අපි සීලයක් රකින්නේ. එතකොට ඒ ශ්‍රද්ධාවයි සීලය දෙක විසින් අපිට හිරි කියන ලැජ්ජාව කියන ධර්මයක් ඒ ධනයත් අප තුළ ඇති කරගන්න අපිට උදව් කරනවා. ලැජ්ජාවත් අවශ්‍යයි. මොකද ලැජ්ජාව අපි ගාව නැති වුණොත් එහෙම අර සීලය අර කලින් ධනය ස්ථාවර වෙන්නේ නැහැ. නැත්තම් මේක එලිපිට රකින්න එකක් විතරක් වෙලා කවුරුත් නැති තැනදී අපි කඩනවා. ඉන්නේ ශ්‍රද්ධාව ධනය නිසා සීල ධනය උපදව ගන්න පුළුවන්. සීල ධනය හැබැයි සාවර ධනයක් වෙන්නේ හිරි කියන ධනය, ලැජ්ජාව කියන ධනය තිබුණොත්. මොකද අපි ඕනම කෙනෙකුට යම් කාලයක් හරි අනිකාට අහු නොවි ඉන්න පුළුවන්. වැරදි කරන්නේ. රහසින් වැරදි කරන්න පුළුවන්. එතකොට අපි රහසින් වැරදි කරන්නේ අනකොට අපිව නවත්තන්නේ කොතනින්ද කියලා බැලුවොත් මම මේ කරන දේ වැරද්දක්. මේක මගේ විශ්වාසයට පටහැනි. මේක අපේ ශ්‍රද්ධාව නෙමෙයි. මේ ශ්‍රද්ධාව අපේ ධර්මයට මේක එකඟ දෙයක් නෙවෙයි. අපි කර්මය පිළිගන්නේ. අපි කර්මඵලය පිළිගන්නේ කියලා හිතනකොට අර ක්‍රියාව ගැන ලැජ්ජ හිතෙනවා. ක්‍රියාවට මුල් වෙන සිත ගැන ලැජ්ජ හිතෙනවා. මං ඇයි මේ සිතට යටත් වෙලා වැඩ කරන්නේ කියලා. අන්න එතකොට හිරි කියන ධනවත්කම දස කුසලයෙන් අපිට වලකින්න උදව් කරනවා. දස කුසල. විශේෂත්වය ඒක එතකොට යම් කිසි තැනක අපි සාමාන්‍ය දෙයක් ගත්තොත් යම් කිසි තැනක ඔබ පුහුණු වුණොත් ඔබේ ගෙදර පුහුණු වුණොත් යම් කිසි දෙයක් නොකර ඉන්න ඒක කොයි ගෙදරට ගියත් නොකර ඉන්න. එතන ඔබව මේ ගයිඩ් කරන්න කෙනෙක් නැති වුණා
එතන ඔබට දඬුවම් දෙන්න කෙනෙක් නැති වුණත් ඔබ ඒක නොකර ඉන්නවා. දැන් පුතාලා මෙතන අපේ විදුනි දුව දැන් අනාගතයේ යුනිවර්සිටි වලට යනවා. මීට වඩා ටිකක් අම්මගේ ගැටවලින් නිදහස් වෙන්න ටිකක් නේ. ටිකක් නිදහස් වෙනවා. එතකොට පාලනයෙන් ගැලවෙනවා ටික. අන්න එතකොට දූ අඳුනගෙන හිටියොත් මේක නරකයි කියලා නරක එක කරා. මේක හොඳයි කියලා අඳුනගෙන හිටියොත් හොඳ එක කරා. හොඳ එක නොකර ඉන්නකොටත් ලැජ්ජ හිතෙනවා, නරක එක කරනකොටත් ලැජ්ජ හිතෙනවා. එකට ඕනේ දැනුවත්. මේ පුතාට අනිත් දුවලට පුතාලට කාටත් ඒගොල්ලොන්ට අකණ්ඩව යහපත්ව ඉන්නනම් උදව් කරන්නේ අපි නෙමෙයි. ඒගොල්ලෝගේ හිත. ඔබට යහපත්ව අකණ්ඩව ජීවත් වෙන්න උදව් කරන්න බෑ දෙමව්පියන්ට. ඔබගේ හිතට තමයි ඒක කරන්න පුළුවන්. හිත තුළ එතකොට අර පව පින ගැන විශ්වාසය තියෙනකොට තමයි ඒකෙන් කරන හොඳ වැඩෙන් හොඳ ඒවා වෙනවා, නරක වැඩෙන් නරක ඒවා වෙනවා කියන සරලම විශ්වාසය හරි තියෙනවා. මම ගැඹුරු දේවල් ලොකු දේවල් නැතත් හොඳ එකක් කළොත් හොඳ ප්‍රතිඵලය, නරක එකක් කළොත් නරක ප්‍රතිඵලය. කල්යාණම් පාපකාරීච පාපකන්නේ යාදිසා වපතේ යාදිසං වපතේ බීජං තාදිසං අර්ථේ ඵල. වපුරන්නේ මොන බීජද ඒව තමයි එන්නේ. හොඳ වැඩ කරන එක්කෙනාට හොඳ ප්‍රතිඵලද, නරක වැඩ කරන එක්කෙනාට නරක ප්‍රතිඵලද එනවාය කියන ඒ තථාගත වචනය ගැන අපිට හොඳ ශ්‍රද්ධාවක් පිහිටනකොට ලැජ්ජාව ඉබේම නිර්මාණය. කවුරුත් ලැජ්ජ කරවන්නේ නැහැ. කවුරුත් ලැජ්ජ කරවන්නේ නැහැ. ඒක නරකයි ළමයිකට අනිත් අය ඉස්සරහ කියලා ලැජ්ජ කරවීම නරකයි. මේක මෙයා කරා, මෙයා මෙහෙම කෙනෙක්, මෙයා අර නරක කෙනෙක් එහෙම කියලා බිරිඳවත්, සැමියාවත්, දරුවව ලැජ්ජ කරවන්නේ නැහැ. ඒක නොකලේ. එයාට ඒ කරන වැරද්දේ වරදකාරී බව, ඒ වරදකාරී චෛතසිකය එයාට තෝරලා දෙන්න. එතකොට එයා ලැජ්ජ. එයා ලැජ්ජ වෙන්නේ මේ අපි ගාව නොකර ඉන්න තැනට නෙමෙයි. කොතනකවත් ඒක කරන එකක් නෑ. නරක එකක් නෑ. හොඳ දේ තෝරලා දෙන්න. හොඳ දේ තෝරලා දෙන්න. හොඳ වැඩ කරන්න කිය එක එක්කෙනා ගාව කියන්නේ පා මෙයා බුදුන් අදින් නැති කෙනෙක්, වැඩක් නෑ, මෙයා සිල් ටික රැක ගන්න බලන්නේ, දාන දෙන්නේ ඒව කියන්නේ. හොඳ වැඩ, කුසල වැඩ කරන එකේ වටිනකම අනිත් එක්කෙනාට නිතර ඒත්තු ගන්නවා. එතකොට එයාටම ලැජ්ජ හිතේ ඇයි මම නොකරේ. මොකද දෙයක් අවබෝධ වුණාට පස්සේ මනුස්සයෙකුට ඒක නොකරින්න එක ලේසි නෑ. මනස ඊට පස්සේ අහනවා ප්‍රශ්න. ප්‍රදේශාක්ෂින් ප්‍රශ්න අහනවනේ. අම්මට සලකන එක හොඳයි කියලා තේරුම් ගත්තාට පස්සේ කොහොමද අම්මට කෝල් නොකරන්නේ? කොහොමද අම්මට මේ වෙට්ටි කරන්න නොදී? එතකොට ඒක නොකරින ලැජ්ජයි. ඒ නොකරින ලැජ්ජාව වෙන්නේ ඇයි? ඒක කරන එකේ හොඳ දන්න එක්කෙනාට. තේරුණා? ඒ ඉඳලා ඊටාම බුද්ධිමත් වෙනෝනි, ඊටාම ප්‍රඥාවන්ත වෙනෝනි. ඒ හිරි කියන ධර්මය අර ශ්‍රද්ධා ධනය, සීල ධනය දෙක ස්ථාවර කරනවා. ඊළඟට ඔත්තප්ප කියන ධනය. ඔත්තප්ප කියන ධනය බය. දැන් සාමාන්‍යයෙන් අපි fear කියන එක බුදුදහමේ අගය කරන එකක් නෙමෙයි. ඒත් පවට බයයි. අපි තැන් වලට හරි, පුද්ගලයන්ට හරි, දේවල් වලට හරි ඇති වෙන බය කියන එක බුදුදහම කියන්නේ ඒක කිසිම තේරුමක් නැති බයක්. බය බේරව කියලා සූත්‍රයක් තියෙනවා මජ්ක්‍ධිම නිකායේ. ඒ කියන්නේ බය වෙන කාරණා භාග්‍යවතුන් වහන්සේ බෝසත් අවදීදී ඔය හොල්මන් වලට කියලා එහෙම ඒ බය වෙච්ච විදි එහෙම එකක් නෑ. අන්තිමට කියලා දරාත්තක් වැටලා තියෙනවා. උන්වහන්සේ අනෝ ඒ සද්දේ ඇති වෙච්ච තැන හොයාගෙන යනකොට බලනකොට මොනරෙක් වඩිලා දරාත්තක් වැටිලා. හැබැයි ඇහෙන්නේ ඇඟ කිලිපොලා යන සද්ද. පාළු තැනක කවුරුත් නැති ගංගා තීරයක භාවනා කරද්දී එක සැරේටම මහා සද්දයක් එක්ක මහ රාත්‍රී අත්තක් වැටෙනකොට උන්වහන්සේ කියන ඇඟ කිලිපොලා යනවා. හැබැයි උන්වහන්සේ කරන්නේ හඬාපු තැනටම යනවා. ඒ කියන්නේ මුලටම ගිහිල්ලා මොකද්ද හොයලා තින්නේ? එතකොට හේතුව.
ඒ හැම සිද්ධියක්ම පේනවා තථාගතයන් වහන්සේ බෝධිසත්ව අවදීයේදීම ඒ හේතුව නිරීක්ෂණය කරන ඥානය ටික උන්වහන්සේට පහළ වෙමින් ගිහින් තියෙනවානේ. අන්තිමටම උන්වහන්සේ පටිච්චසමුප්පාද ධර්මයේ ලෙස ඊටාම ගැඹුරින් ඒ අවබෝධ කරගන්නවා. හැබැයි ඒකේ සංඥානේ. ඒකේ සංඥා පේනවා පාරමී පුරද්දිම උන්වහන්සේ හේතුව හොයලා තියෙනවා. හේතුව උපු ගමන් ඔය ගොඩක් සාමාන්‍ය පයවල් අපිට නැති වෙනවනේ. සද්දේනවා මහා අමුතු නාද වගේ එනවා. බලනකොට මේ ජනේල චුට්ටක් කැරිලා ඒකෙන් අයියෙන් උලගෙනවා. එන්නේ නිකන් පොඩි ළමයි කෑ ගහනවා වගේ. බය හිතෙනවා. අපේ වටේනවම කිල්ල බැලුවම පේනවා මුකුත් නෙමෙයි මේ වෙන්නේ ලොකු හුලඟක් එනවා නේ. විශාල හුලඟක් එනවා. ප්‍රශ්නේ තියෙන්නේ ඒ හුලගේ අර ජනේල චූටි සිතුර අතර ඉගෙනකොට එක විසිල් එකක් වෙනවා. ඒක ලොකු නාදයක් සමහර විට බිය කරු නාදයක්. ඒවට බය වෙන්න එපා. ඇත්තටම කිව්වොත් අපේ බය කියන එක කෙලෙස් වැඩි හින්දා ඉන්න එක. ආසාවල් වැඩි, තරහවල් වැඩි, මෝහය වැඩි අයට තමයි මේ බයවල් වැඩි පුරේ. නැත්තම් මේ සාමාන්‍ය බයවල් කියන ඒවා එහෙම ඉන්නේ නැහැ. කෙලෙස් අඩු නම් බය නැහැ. නිර්භයයි. හැබැයි බුදුහාමුදුරුවෝ අපිට බය වෙන්න කියලා කිව්වා. බය කියන්නේ චෛතසිකේ තියෙන්න ඕනේ. මොකටද? අයහපත් සිත මුල් වෙලා කරන, කයින් කරන ක්‍රියාවලට. අයහපත් සිත මුල් වෙලා වචනයෙන් කරන ප්‍රකාශන වලට, ක්‍රියාවලට. අයහපත් සිත මුල් වෙලා සිතින්ම කරන ක්‍රියාවලට. ඒවට නම් උත්තර තියෙනවා. ඒ චේතනාව මත පදනම් වෙලා ඇති වෙන කර්ම ඵලයටයි කර්ම විපාකයටයි ඒ බය කියන එක අපිට ඉතින් තේරෙන්න ඕනේ. ඒ බය ඉතින් ඇති වෙන්නේ එක්තරා දුරකට ශ්‍රද්ධාව ඇතුළේ. අතර අපාය ගැන ශ්‍රද්ධාව නැතුව විස්තේරෙන්නේ නැහැ. ඒ ශ්‍රද්ධාව උපදිනකොට තමයි අපට සතර පාය ගැන විශ්වාසය ඇති වෙන්නේ. ඉතින් මම නරක කර්ම කළොත් මම ඕනම විදිහේ සතෙක් වෙලා, ප්‍රේතෙක් වෙලා, නිරිසත්ෙක් වෙලා උපදින්න පුළුවන් කියන එක ගැන හිතනකොට අපිට අර කර්මයට බය වෙනවා. හැබැයි ඒක බය වෙන්න ඕනේ අවබෝධය. ඒක චේතනාව. ඒ චේතනාව අපට උපදින්න ඕනේ අවබෝධයක් ඇතුළේ මිසක තේරුම් ගැනීමක් ඇතුළේ මිසක දඬුවම් ඇතුළේ නෙවෙයි. ඉන්න හොඳට බය කියන ධනය ඒක ධනවත්කම. ඔත්තප්පියන් ධනං කියලා කියන්නේ. ඒ ධනවත්කම අතිශයින් වැදගත්. සාමාන්‍ය ජීවිතයේදීත් ඔය ලැජ්ජ බය දෙක ඇඳුමන්දීදී කතා කරද්දී හැසිරෙද්දී වැඩ කරද්දී ඒවා තියෙන කොහොමද නේ? දැන් භාග්‍යවතුන් වහන්සේත් ඔය හිරි කියන එක දේශනා කළා තියෙනවා ඇඳුමට අදාළව. දැන් ස්වාමීන් වහන්සේලා වෙච්ච අපිට දේශනා කළා තියෙනවා සිවුරක් පොරවද්දී ප්‍රත්‍යවේක්ෂා කරන කාරණා කීපයක් වෙනෙහි කරා. එයින් එකක් තමයි ඇයි සිවුර පොරවන්නේ යාව දේව හිරිකෝපීන පටිච්චාද නැත්තම් ලැජ්ජා විය යුතු තැන් වසා ගන්න. ඒක එතකොට සම්මුතියක්ද? සම්මුති ලෝකෙත් මෙහෙම හැසිරුණොත් ලැජ්ජාවටපත් වෙන්න වෙයි කියලා තියෙනවානේ පිළිගැනීමක්. එතකොට භාගවතුන් වහන්සේ අපිට දේශනා කරනවා ඇඳුමක් අඳිද්දි මතක තියාගන්න ලැජ්ජා විය යුතු තැන් වසා ගන්න එක ඇඳුම අඳින එකේ මූලික තේරුම. ඒක හරිය වටිනා. දැන් බලන්න උන්වහන්සේ පවට අදාළව වෙනම ඒ චෛතසිකය නිර්මාණය කරන්න කියද්දී අපිට ඇඳුම පැළඳුම අඳිද්දී ලැජ්ජා වෙන්න සම්මුතියෙන් ලැජ්ජාවට කාරණා ලෙස පිළිගන්නද වහගන්න සිවුර අඳින්න කියනවා. පරිමණ්ඩලම් පාරිපස්සනාට ආත්පසීම වටකොට පෙරවන්න කියනවා. ඒක තථාගත දේශනාවේ අවධාරණය වෙලා තියෙන නිසා ලැජ්ජ බය කියන එක සාමාන්‍ය ජීවිතයේ දේවල් වලදීත් අපට තියෙන්න ඕනේ ඒවා නිකන් ලෝකපාලක ධර්මනේ. අර එක කතාවේ නම මතක නැහැ. ඒක කියන්නේ ලෝකපාලක ධර්මයි දේව ධර්මයි නේ. දෙක ලෙසම අඳුනලා තියෙන ලැජ්ජ බය. මේ දෙක තියෙනම් අනිත් ගොඩක් ඒවා තිබුණා වගේ තමයි. ලැජ්ජ බය දෙක තියෙනවා. ඉස්සර කියන්නේ ලැජ්ජ නැතිකම
මහා මුදලි කමටත් වඩා ලොකුයි කියලා. ඒ කියන්නේ මහා මුදලිට නවත්තන්න බැරි වුණාලු එයාගේ වත්තේ පොල් කඩන එක. හැබැයි ගෙදර හිටපු සාමාන්‍ය මිනිහෙක් එක නවත්තලා තියෙනවා. හැබැයි එයා කාන්තාව ඇවිල්ලා පොල් කඩන එක නවත්තපු විදිය ලැජ්ජ නැති මිනිහෙකුට කරන්න පුළුවන් විදියක් විතරයි. ඒක තමයි ඊට පස්සේ කාන්තාව පලාතක ඇවිල්ලා දැන් පොල් අවුලන්න. ඊට පස්සේ තමයි මේ කතාව ඉපදිලා තියෙන්නේ ලැජ්ජ නැතිකම මහමුදලිකමටත් වඩා ලොකුයි කියලා. කියන්නේ මහමුදලිගේ නීති වලට පොල් අහුලන එක නවත්තන්න බෑ. හැබැයි ඒ පුද්ගලයා කරපු ක්‍රියාව ලැජ්ජම නැති මිනිහෙක් කරන වැඩක්. හැබැයි ඒකෙන්ද කාන්තාව පලාතක පොල් අහුලන්න ආවේ නැහැ. දර අහුලන්න ආවේ නැහැ. ඉතින් ඒ කියන්නේ ලැජ්ජ නැති වුණොත් ලොකු බලයක් කරන්න බැරි දෙයක් කරන්න බැරි නරකක් නෑ ලැජ්ජ නැති මිනිහා. බය නැති මිනිහා. ඒ ඉන්න හොඳට ඒක තේරුම් ගන්න ඕන හතරවෙනි එක. ඊළඟට සුත්තදානං කිව්වේ අහුම්කම් දීම. හොඳට අහන් ඉන්නවා. අහන් ඉඳිද්දි කියන බාධා දුරු කරගෙන බාධා කියන්නේ මානසික බාධානේ තියෙන්නේ නේ. නීවරණ තමයි අහන් ඉඳිද්දි තියෙන ලොකුම බාධානේ. ශ්‍රවණයේදී අපිට පංච නීවරණ ධර්ම බාධාවක් කරනවා. ඒ බාධා ජයග්‍රහණය කරමින් අපි ශ්‍රුතය දියුණු කරනවා. දවසට අඩුම පැයකමාරක් ඔබ ධර්මයෙන් ශ්‍රවණය කරන්න. මොකද සද්ධර්මයේ ශ්‍රවණය කරන්න අර ශ්‍රද්ධාවත් ස්ථාවර වෙනවා, සීලයක් ස්ථාවර වෙනවා, ඊළඟට හිරියොතප් දෙක ස්ථාවර වෙනවා. ශ්‍රුතය දියුණු කරනවා. මූලිකව ලැබෙන්නේම බණ අහලා තමයි ශ්‍රද්ධාවට. සීලයට ශ්‍රුත මේ හිරියොත්පත් දෙකට හැබැයි ආයෙත් බණ අහන්න ඕන. එන බණ ධර්මයේ ශ්‍රවණය කිරීම කියන එක නවත්තන්න හොඳ වැඩක් නෙමෙයි. එය නිතර සිහිනුවණින් කළ යුතු දෙයක්. ශ්‍රවණය. ඒ ශ්‍රවණය කියන ගුණය, අහුම්කම් දීම කියන උතුම් ගුණය තථාගත ධර්මයේ ධනයක්. ඒ කියන්නේ අප්ඩේට් වීමනේ. හැමතිස්සෙම දැනුවත් වෙලා ඉන්නවා. අලුතින් දැනගන්නවා. ධර්මය අහනකොට අසුතං සුණාති නොසුපු ආනවනේ. සුතම් පරිපලයට අහපු දේවල් තව හොඳට වර්ධනය වෙනවා. අහපු දේම තව හොඳට තේරෙනවා. ඒ නිසා නිතර අහන්න ඕනේ. ඒ බණ අහලා තියෙනවා නේ. ඒ බණ නැවත. මං ඊයේ එක බණක් ඇහුවා. ඒ බණම මම පෙරිතත් ඇහුවා. මං කිව්වෙක් යන ගමන් අහගෙන ගියා. හරි වටින සයින්ස් කෙනෙක් මේ අපවත් උනා කටුකුරුන්දේ ඥානානන්ද හඳුරු. හරි වටින හඳුරු කෙනෙක්. ඒ හඳුරුන්ගේ බණ එක බණ මම දෙසරයක් ඇහුවා මේ ෆ්ලයිට් එකේ. එනකොටත් ඒකම ආයෙ දෙසරයක් ඇහුවා. මොකද ඒක අහන්න අලුත් කොටසක් තේරෙනවා. හරි ගැඹුරුයි කොහොම ටෙක්නිකල් වචන කියන්නේ හරි තාක්ෂණිකම ඒ ඔක්කොම හරිම ගැඹුරු ඒවා තාක්ෂණිකවම ධර්මයේ තියෙන උපරිම වචන උන්වහන්සේ පාවිච්චි කරනවා. පුදුම ලස්සන. පෙළ දහමේ තියෙන ඒ ගැඹුරු හරය උන්වහන්සේ හරි ලස්සනට වටේ කරනවා. ඉතින් නැවත අහද්දී අලුතින් අර්ථ වැටෙනවා. ඒක නෑ ගන්නේ. ඔයතනත් මේ YouTube එකට වගේ ගියාම මේ කටුකුරුන්දේ ඥානানন্দ බික්කු කියලා කියපුවම පොඩ දේශනා එනවා. ඒව අහන්නේ හරි වටිනවා. වැඩි හිටිය වෙනකොට ඒව අහන්න ඕන. මේ ධර්ම දරුවෝ පොඩි ළමයි ඔය මගේ දේවල් අහලා මං කියන දේවල් වලින් බේසික් ගත්තට කමන්නේ. හැබැයි තව ටිකක් උඩට දේවල් දැනුවත්කම වැඩි දියුණු කරන්න නම් ඒ ගැඹුරින්ම කතා කරන ස්කන්ධ ධාතු ආයතන ගැන කතා කරන ගැඹුරු දේශනා අහන්න ඕන. මම ඇහුවේ සායනාංශේ පැහැදිලි කරන සූත්‍රය මේ මූලපරියාය සූත්‍රය කියලා. ඒ මූලපරියාය සූත්‍රය මම කියවලා තියෙනවා මජ්ක්‍ධිම නිකායේ පළවෙනිම සූත්‍රය. මේ මූලපණ්ණාසකේ තියෙන පළවෙනිම සූත්‍රය මූලපරියාය සූත්‍රය. මේ මූලපරියාය සූත්‍රයේ අවසානයේ තියෙන්නේ බුදුහාමුදුරුවෝ ඒ දේශනාව කරාට පස්සේ හාමුදුරුවෝ අසතුටුුණා. සාමාන්‍යයෙන් තියන්නේ ඕනම දේශනාවක් අවසානයේ අත්තමනාතේ බික්ඛු වාසිතෝ භගවතා වාසිතං අභිනන්දුන්ති කියලානේ. එතන තියන්නේ අභිනන්දුන්ති කියලා නෙමෙයි. අසතුටුුණා නා අභිනන්දු. අසතුටුුණා.
එච්චරට ඒ දේශනාව ගැඹුරුයි කියන්නේ මේකයි කාරණේ මට නම් හිතෙන්නේම ඒ දේශනාවේ කියන්නේ ඔක්කොම අතාරින්න කියලා. ඉතින් ඔක්කොම අතාරින්න කියනකොට ආන්දෝලලා හරි කැමති නැති වෙන්න පුළුවන් නේද? ගොඩාක් වෙලාවට මට හිතෙනවා අසතුට වෙලා තියෙන්නේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව තේරුම් නැතුව නෙමෙයි. ඒක හරි ලස්සනට තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඉතින් දැන් සමහරුන්ට තමන්ගේ කොටස අතාරින්න කියුණාම කොහොමත් නාබිනන්දුන් තිනේ නේද? තමන්ගේ පැත්තෙන් අතාරින්න නෙවෙයි හැමතිස්සෙම අපි කියන්නේ අනිත් අයට ඔය අතාරින්න මම මෙහෙම ඉන්නම් කියලා. ඉතින් මේක එකක් තමයි මම හිතන්නේ දේශනාවේ ප්‍රශ්නේ. මට ඒක මේ පොත කියවද්දිත් ඒක තේරලා තිබුණා. අපි සාමාන්‍යයෙන් හොඳට ඒක පැහැදිලි කරනවා. ඒක අහන්නේ ඒක හොඳ දේශනා තියෙන නිසා ඥාති. මම ඔබට ඒක හාමුදුරුවෝ ඉන්ට්‍රොඩියුස් කරනවා. මොකද ඒ හාමුදුරුවෝගේ උපකාරය අවශ්‍යයි. ඒගොල්ලෝ කල්යාණ මිත්‍රයෝ. ඒගොල්ලෝ සත්පුරුෂයෝ. මටත් ඒ උපකාරය අවශ්‍යයි. ඔබටත් ඒ උපකාරය අවශ්‍යයි. මම ඔය පොඩියට මොන්ටිසෝරි වැඩක් තමයි කරන්නේ. ඒකෙන් හැබැයි ආස වෙනවා. මම දන්නවා මම කියලා දෙන විදියෙන් මිනිස්සු මේකට එළඹෙනවා. මට හම්බෙලා තියෙනවා මුලින් මගෙන් බණ අහලා පස්සේ මාන් කඩවල සුදස්සන සායනාන්තගේ ගාවට ගිහිල්ලා පැවිදි වෙච්ච අය. ඒක සායනාන්ත කෙනෙක් මගේ ගාවට ඇවිල්ලා කිව්වා මුලින්ම හොය වහන්සේගේ බණ දේශනා. ඉස්කෝලේ යන කාලේ ඇහුවේ ඒක. මම බොහොම සතුටින් සාදුකාර දීලා අනුමෝදන් වුණා. මොකද ඒ ස්වාමීන් වහන්සේ ඒක කිව්වම මේ මොකද හේතුව ඒගොල්ලෝ මුලින් ඒවා ධර්මය අහන්න පටන් ගෙන තියන්නේ. මම කියලා දෙන දේවල් ඒගොල්ලොන්ට වැටහෙන්නේ. හැබැයි එතනින් නැවතිලා බෑ. තව ගොඩක් අහුම්කම් දෙන්න. තව ගොඩක් අහුම්කම් දෙන්න ඕනේ. එකට එක දේශක වුරු ගාවටනේ. එක දොස්තර මහත්තුරු ඉන්නෝනේ, MBBS ඉන්නවා, තව ස්පෙෂලිස්ට් ඉන්නවානේ. එක කටි ඉන්නවා. මූලික ටික අපි කරලා දෙනවා. හැබැයි අපි ඔබට අඳුන්වලා දෙනවා. මම එන්න කලින් මට තිබුණා අසනීප තත්ත්වයක් සැමකදී. මම සාමාන්‍යයෙන් බේත් ගන්න අපේ දොස්තර මහත්තයා. එයා වයසක අවුරුදු 75ක විතර දොස්තර මහත්තයෙක්. එයා සාමාන්‍ය වෛද්‍යවරයෙක්. එයාගේ බේත් දීලා හොඳ වුණේ නැහැ. එයා වහාම කරේ මාව එක්කරන් ගියා ලංකාවේ ඉන්න ඒ සම්බන්ධව ඉන්න මෙට්‍රොපොලිටන් කියලා තාම ඉඳල වෛද්‍යවරයෙක් ගිහිල්ලා විශේෂත්වය තමයි අර දොස්තර මහත්තයා ගොඩක් වයසයි. ඒ වුණාට අර තරුණ වියේ ඉන්න ඒ ડોක්ටර්ට සර් කියලා කතා කරා. සර් මම බේත් මෙච්චර දුන්නා. මෙතනින් එහාට සර් බැලුවොත් හොඳයි කියලා තමයි අඳුරලා මම කල්පනා කරා. යාට කොච්චර ලොකු ධර්මයක් තියෙනවද? කොච්චර ඉක්මනලාද කියලා. ආදිම වටිනවා. අවුරුදු 75ක කෙනෙක් තරුණයෙක් කෙනාට සර් කියන්නේ කොච්චර හොඳයිද? ඒ නම්‍යශීලීකම අනතිමානීකමනේ. Tamanට එතනින් එහාට බෑ කියලා හිතුණා මාව යා එක්කරගෙන ගියා. අර ડોක්ටර්ගෙන් අපොයින්ට්මන්ට් එක දාගෙන. ඒඳ හොඳ ගුණ ඒවා මම කියන්නේ වැඩි හිටි හොඳ සායනාංශලා